නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අදත් දහම් කැඩපත සදහම් සාකච්ඡාව ඔබට දායාද කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අටලෝ දහම විවිධාකාරයෙන් අපේ ජීවිතවලට සම්මුඛ වෙනවා. ඉතින් මේ දිනවල ඔබ බොහෝසෙයින් සතුටින් සුවපත් භාවයෙන් සිටින අවස්ථාව. ඒ කවර අවස්ථාවකවත් සිහිනුවන පරාජය වීමට ඉඩ ලබා දුන්නොත් එහෙම අපිට බරපතල උවදුරු ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් සැනසෙල්ල උදාවන්නේ තුනුරු වෙන පාමුලයි. මේ මොහොතේත් ඔබ හැමදෙනාම ඒ තුනුරු වෙන පාමුල ඒක රාශි කරගෙන මේ පින්වන්ත හෝරාව ඔබට දායාද කරන්න මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි සූදානම්. ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව නාරම්මල වේරගල පදිංචි පින්වත් විජේසෝම හේරත් පියාණන්, ශාමා හේරත් මෑණියන්, සසංක හේරත් මහත්මයා, කුරුණෑගල බමුණාවල පදිංචි ප්‍රසාද් ප්‍රේමරත්න මහත්මයා, සජිකා හේරත් මහත්මිය, සනුල් දම්සක් පුතුණුවන් සහ නිහංසා සිදස්සනී දියණිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අවසරය උදා කරගන්න අපි සූදානම් වෙනවා. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි එතකොට කතා කරමින් හිටියේ මේ නැගී සිටීමේ වීරිය ගැන. එහෙමයි ස්වාමීනි. පදම් වීරිය ගැන. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකෝත්තර වේවා ලෞකික ජීවිතෙත් සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතය උපදව ගන්න ඕන දෙයක් තමයි වීරිය කියන එක. එහෙමයි. ඉතින් මේ වීරිය කියන දේ නැත්තම් මේ අඩු ගානේ බණ පදයක්වත් අහන්න බෑ. ඒක යම් ආකාරයේ මේ ලෝකෝත්තර නිවන් මාගේ කරන පුංචි වීරියක් ඒක. එහෙමයි. මේ ධර්මය අහනවා කියන එක. එහෙමයි ස්වාමීනි. මේ සිල් රකින්නවා කියලා කියන්නේ නිවන් මාගේ කරන පුංචි වීරියක්. අඩු ගානේ බලන්න ඔබ තුල ඒ වගේ පුංචි වීරියක්වත් පිළිట్లా දෙනවද බලන්න. එහෙමයි. අඩු ගානේ මේ ජීවිතේ ওই වීරිය පුරුදු කරන්න. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නම්, ධර්මයේ කියවන්න පුළුවන් නම්, ඊළඟ සිල් ටික රකින්න පුළුවන් නම් ඒක යම් මේ යුගී හැටියට ලොකු වීරියක් ඒක. එහෙමයි. ඒ වීරියවත් කෙනෙකුට නැත්තම් මේ ධර්මය අවබෝධ කරනවා කියන ගන්න ලේසි නෑ. එහෙමයි ස්වාමීනි. ඉතින් කල්පනා කරලා බලන්න තමන් ඉන්නේ කොතනද කියලා. ඒතර බලන්න මේ අපිට සංසාරෙත් කරගන්න බැරි වෙච්ච දේ මේක. ඒතර මේ ජීවිතෙත් මේක අපිට මේ යම් ප්‍රමාණයකට හරි පුරුදු කරගන්න මහන්සි ගන්න නැහැ කියලා කියන්නේ. එහෙමයි. ඒක අපේම දෝෂයක් නේද? එහෙමයි. අපේම දෝෂයක් ඒක. ස්වාමීනි කරුණාවක් විමස ගන්න හිතනවා දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දුටුවහා ජීවිතය අතහැරියා. බෝසතාණන් වහන්සේගේ චරිතාපදානයේ පුරාම අපි වීරිය ඉගෙන ගන්නවානේ ස්වාමී. අපි දුටුගැමුණු රජුර ගැන හිතුවත් ඒ මහා යුද්ධය නිම කරා. ඉතින් ස්වාමීනි මේ මොහොතේ අපි සියලු දෙනාට හිතෙනවා නම් අපි තුලත් තියෙන මේ වීරිය අපි ස්පර්ශ කරන්න ඕනේ. මතු කරලා ගන්න ඕනේ කියලා අපිට තියෙන හිතන්න තියෙන ඉඩ ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා වගේ ඒ ගැන අවධානය යොමු කරගන්න තියෙන ඉඩ ගැන අපි කොහොමද හිතන්න ඕනේ?
මෙහෙමයි ඉතින් වීරිය කියන එක ඇත්තට ඒක තමන් කල්පනා කර කර හදා ගන්න තියෙන්නේ. එහෙමයි. ඒක ඇත්තට මේක සංසාරේ දැන් කල්පනා කරලා හදපු අය ඉන්නව නේද? එහෙමයි. ඒ අයට මේ ජීවිතේ පොඩි කරුණ ඇති ඉලක්කයට යන්න. එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ අපි දැන් පුරුදු කළා කියන්නකො. සීල් ටික රැකලා දන් දීලා ඒකත් යම් වීරියක් නේ. ඒක දේශනාවල තියෙනවා ඒක. ඒකත් මේ ආමිෂය අත්හැරීම කියලා කියන්නේ වීරියක් කියනවා. එහෙමයි ස්වාමීනි. ආමිෂය අත්හැරීම කියන්නේ වීරියක් කියනවා. එහෙමයි. ඒ වගේ වීරියක් කරපු අපි හිතමු සසරේ එනවා කියලා යහපත් අරමුණක් ඉෂ්ට කරගන්න වීරිය කරන අය ඉන්නවා. එහෙමයි. ඒතර අපි හිතමු ධාර්මිකව තමන්ගේ ගෙදර අයට යුතුයකම් ඉෂ්ට කරන අවංකව යම් වීරියක් කරන අය ඉන්නවා. එහෙමයි. ඒතර මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරි අයට ලේසි නෑ ඉලක්කයකට යනවා කියන එක. එහෙමයි. මේ ඉලක්කයකට යන්න වීරිය කියන එක හරිය අත්‍යවශ්‍ය දෙයක් ඒක නිසා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මම දැකලා තියෙන එකත් තමයි අඩු ගානේ දැන් සමහර දෙමව්පියෝ ඉන්නවා ලෞකික ජීවිතේ තමන්ගේ දරුවන්ට ගෙදර පවුලේ අයට යුතුයකම් අවංක කරලා දෙන්න ඕන කියලා අදහසින් අවංකව කැප වෙන අය ඉන්නවා. එහෙමයි. මම ඒ අයගෙන් 75ක් වගේ මම දැකලා තියෙනවා ධර්මය ඇහෙනකොට ධර්මයටත් ඒ වගේම ලස්සන කැමැත්තක් උපදිනවා එයාට. එහෙමයි ස්වාමීනි. සමහර අම්මලා ඉන්නෝ එහෙම ඇත්තට අවංකව කටයුතු කරපුවා එයාට ධර්මය අහනකොටම ධර්ම හිත පිහිටනවා. සමහර තාත්තලා ඉන්නවා එහෙම එකක් නැහැ. වයසට ගිය ධර්ම හිත පිහිටන්නේ. එහෙමයි. මම දැකලා තියෙනවා ඒක. ගන් අර සෙල්ලක්කාරී චරිත වගේ ඉන්න තාත්තලා ඉන්නවා. එහෙමයි. මේ සෙල්ලක්කාරී චරිත වගේ ඉන්න තාත්තලාට එතකොට වයසට ගිය ධර්ම හිත පිහිටන්නේ. අවංක වීරියක් කළා නෑ ඔය යහපත් අරමුණකට. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ ඒ නිසා gedara dore අයටවත් අවංකව එයාට තමන්ගේ ජීවිතය සාර්ථක කරන හදවතින් සිත් පතවතින් හදවතින් කැප වෙලා වීරියක් කරන්න ඕන. එහෙමයි. ඒතර යහපත් අරමුණකට ඒ කරන වීරිය ඔහු යම් ආකාරයකට හරි මේ ජීවිත නිවන් මාර්ගට කියනවා. එහෙමයි. ස්වාමීනි අඩුතරමින් අපේ පවුලේ ළඟා සිටවන්න. පවුලේ හැමදෙනා යහපතේ පිහිටවා ගන්න. තමන් මේ අල්ලාප සල්ලාපයට ප්‍රිය සම්භාෂණ නෘත්‍ය නරඹන්න රූපවාහිනිය ඉස්සරහ ගොඩාක් වෙලා වාඩි වෙලා තියෙන ඉඩකඩ මේවා කැප කරන්න ඒව ඉතින් සංසාරට යන්නමනේ තියෙන්නේ. එහෙමයි සර්. ඒ ගුණ සම්පත්තියක් නෙමෙයිනේ දිනු වෙන්නේ. එහෙමයි. එතන මේ ගුණ සම්පත්තියක් දිනු කරගන්න දරන මහන්සිය තමයි මෙතන වැදගත්ම තැන වෙන්නේ. එහෙමයි. අඩු ගානේ අපි තුමු තමන්ගේ ස්වාමිය වෙනුවෙන් මේ යම් යුතුයකමක් කරන්න, බිරිඳ වෙනුවෙන් යම් යුතුයකමක් කරන්න, දරුවෝ වෙනුවෙන් යම් යුතුයකමක් කරන්න. එහෙමයි සර්. ඒතර ඔහුගේ මෛත්‍රිය කියන යුතුයකම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කරුණාව කියන එක තියෙන කීප දෙනෙක් හරි මුල් වෙලා. එහෙමයි. මුදිතාවකින් තියෙන, උපේක්ෂාවකින් තියෙන. එහෙමයි. ඒතර බලන්න යම් ගුණයක් මුල් කරගෙන මේ වීරිය තියෙන එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වීරියත් ඒ ගුණය මුල් කරගෙන ධාර්මික වෙන්න අනිත් කාරණේ. අධාර්මික වෙන්න හොඳ නැහැ. අධාර්මික වුණොත් එහෙම ඒක ලෞකික දෙයකට ලෝකෝත්තර දෙයකට හරවන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. අධාර්මික වීරිය ලෝකෝත්තර දෙයකට හරවන්න බෑ. ඒකයි තියෙන්නේ. තමනුත් රැවටෙනවා ලෝකයක් රැවටෙනවා. මේ පවත් තමන්ගේ සංසාරේ තමයි පිටිපස්සෙන් එනවා ඊට පස්සේ. එහෙමයි. සමහර අය ඉන්නෝනේ ලෞකික ලෝකෙත් ලෝකෝත්තර ලෝ යන ගමන් මගවල ඕක තියෙනවා දෙපැත්තම තියෙන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ධාර්මිකනේ අධාර්මිකයි ඒගොල්ලන්ගේ. පටු අදහස් තියෙන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපද්දන අදහස් තියෙන්නේ. නීච අදහස් තියෙන සමහර විට. එහෙමයි. ඒතර මේ අදහසින් මේ අරමුණ මුල් කරගෙන එතකොට ඒගොල්ලෝ කැපකිරීම කරන්නේ. දැන් ඒතර සමහර අය ඉන්න ඒ වගේ සොයාගෙන යන්නේ ඒ වගේ ලාමක අරමුණකින්. සමහර මුලා වෙච්ච අරමුණෙන් හොයාගෙන යන කට්ටිය ඉන්නවා. දැන් බලන්න ඔය ලංකාවේ භාග්‍යතුන් වහන්සේ පුදුනා කියලා සමහර අය ඇත්තටම මේක මිත්‍යා දෘෂ්ටියක් නිසා ඒගොල්ලන්ගේ මුලාව නිසාම ඒගොල්ලෝ එක් කරගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. මුලාව නිසා කියලා නෑ ඒගොල්ලන් අයහපතක් රැස් කරගන්නේ. ඊළඟ සමහර අය ඉන්න ඔකට එකතු වෙන්නේ ලාභ සත්කාර උපද්දන අදහසින් ඒ කැපකිරීම කරන්නේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයට යහපත කරන අදහසින් නෙමෙයි. එහෙමයි. ඒතර බලන්න මේ වගේ පටු අරමුණු අපිට දැන් ඇත්තට මෙයා එහෙම පටු අරමුණක් නෑ ඇත්තටම යහපතක් කරන අදහසින් නම් ඉන්නේ මුලාවකින් ඉන්නේ එතකොට. ඒතර එයාට සසරිත් ওই ප්‍රශ්නේ නෝ ඊට පස්සේ. එයා සමහරලාට නිවන් මාගේ කැපකිරීම කරනකොට වැරදි දේවල් අල්ලගෙන කරන්නේ. කැපකිරීම කරන්නේ. විමුක්තිය පිණිස කැපකිරීම දැන් නිගණ්ඨනාථ පුත්තල වගේ. සමහර නිගණ්ඨනාථ පුත්තලත් මේ මොකක් හරි විමුක්තියක් වෙනුවෙන් තමයි කැප වුනේ. එහෙමයි. නමුත් කරන්නේ මොනවද? කායට දුක් දෙන එකමයි කරන්නේ. එහෙමයි. තමන් අමනාප දුක්මයි දෙන්නේ.
දැන් බලන්න සීතල වතුරේ බහැලා නාන කවුද මනාප? එහෙමයි. අමනාප දේම පීඩාම දෙනවා. කවුද කැමති මේ ගිනි මද්දහනේ මේ ගින්දර තපින්ට? ඒගොල්ලෝ අමනාප දෙයින්ම මේ දුක දෙන්නේ. එහෙමයි ස්වාමී. කරකච්ච දෙයකින්ම මේ දුක දිදී. තමනුත් අකමැති, අනුනුත් අකමැති දුකමයි Taman දෙන්නේ එතකොට. ඒක නිවන සඳහා බලන්න එතකොට වීරිය වරදවා ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් අර මේ ජීවිතය අර අනිත් අයට යහපතක් කරන අදහසින් ඒගොල්ලන්ගේ කැපකිරීම වරද්දගෙන ඉන්නේ මුලාවිතී අදහසින්. එහෙමයි ස්වාමීනි. සමහරට මාර්ගඵලලාභී රහතුන්ගේ රැවටිලා කට්ටියත් ඒත් එහෙමයි. සමහර අය ලාභ සත්කාර උපද්දන අදහසින් කරනවා. එහෙමයි. සමහර අය ඇත්තටම අනිත් අයට යහපත සනසන අදහසින් කියලා ඉවරලා මේ යම් රවට්ටන දේවල් කරනවා සමහර විට. බලන්න දැන් කල්පනා කළා තමන් ලාභ සත්කාර උපද්දන අදහසින් දෙව් මිනිස් ලෝකය රවට්ටනවා. එහෙමයි ස්වාමීනි. මුලා කරනවා. එහෙමයි. සංසාරේ නඩ බද. ඒ දෙව් මිනිස් ලෝකයා රවට්ටලා තමන්ගේ වසඟිට අරගෙන ඉත්තෙක් කරගත්තේ ලාභ සත්කාර උපද්දන අදහසින්නේ. එහෙමයි. සංසාරේ නඩ බදෙන්ද. තමන් තව කෙනෙක්ගේ ලාභ සත්කාර උපද්දන එකේ ගොදුරක් වෙනවා. තමන් දිගටම ගොදුරක් කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අතීතික චරිත නැද්ද? එහෙමයි. තමන් එතකොට මොනවා හරි වැරදි ප්‍රතිපදාවකින් විමුක්තියක් හොයාගන්නවා කියලා සැපයට පත් වෙන දෙයක් හොයාගත්ත කියලා ඉවරලා දෙව් මිනිස් ලෝකේ රැවට්ටු සංසාරේ නකොට මොකද වෙන්නේ? තමන්ට වැරදි දේවල් වලින්ම විමුක්තියක් හොයන්න හිතෙනවා. නිවැරදි හම්බෙදි හිත පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ භාගතුන් වහන්සේ කාලෙදි නිගණ්ඨනාථ පුත්තලාට මෙච්චර ධර්මය ඇහෙද්දි ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිද්දි පිහිටි නෑනේ. එහෙමයි. ඒකට බලන්න දැන් අපේ සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ හිටියේ සංජය ගාව, පිරිවෙජේ ගාව. සංජය පිරිවෙජේට එන්න හිතුන්නේ නෑනේ. එහෙමයි. එහෙනම් මෝඩෙන්ට කවුරු ඉන්න පාය කියලා එයා ඒ ලෝකෙින් තෙවරලා හිටියා. ලේසි නෑ එතකොට. එහෙනම් තමන් අවංකව හදවතින් ධාර්මික කැපකිරීමක් කරන්න ඕන. එහෙමයි. ධාර්මික කැපකිරීමක් කරන්න. ධාර්මික වීරියක් කරන්න ඕන. පවුලේ අය වෙනුවෙන් ධාර්මික වීරියක් කරන්න යුතුයකම් ටික කරලා දෙන්න. තියෙන හැටියෙන්. එහෙමයි ස්වාමීනි. නැති දේවල් වලින් තී අවංකව නැති තියෙන දේවල් වලින් කරනවා. කවදා හරි දවසක සමහරට ඒක උට අනුග්‍රහ කරනවා. යහපත් දෙයකටම ගෙනියන්න මේ අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ඒ නිසා මේ වීරිය කියන එක අපි තේරුම් ගන්න අපි ටික ටික අපි ඉන්නේ අපි සතුන් මැරීමෙන් වැළකීලා නැත්තම් සතුන් මැරීමෙන් වැළකීලා ඉන්න වීරියක් කරනවා. හොරකමින් වැළකීලා නැත්තම් හොරකමින් වළකින්න වීරියක් කරනවා. වැරදි කාම සේවනයෙන් වැළකීලා නැත්තම් වැරදි කාම සේවනයෙන් වළකින්න වීරියක් කරනවා. බොරු කීමෙන් වළකින්න වීරියක් කළා නැත්තම් බොරු කීමෙන් වළකින්න වීරියක් කරනවා. කේලමින් වළකින්න හිස් වචනෙන් පරුස වචනෙන් වළකින්න වීරියක් කළා නැත්නම් ඒකෙන් වළකින්න වීරියක් කරනවා. එහෙමයි ස්වාමීනි. දැන් අපිට සාමාන්‍යයෙන් ලාමකය ඇසුරු කර කර අල්ලාප සල්ලාප යෙදීදී බොහෝ වෙලා අපිට සතුටින් ඉන්න පුළුවන්. සමහරට කල්යාණ මිත්‍රයෙකුත් එක්ක අපිට එහෙම බොහෝ වෙලා ඉන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. එහෙම නැත්නම් බලන්න එතනින් ටක් ගාලා යන්නම හිතෙන්නේ. ඒත් අපි මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රය ඇසුරේ ඉඳගෙන අපි ඇසුරින් සතුටු වෙවි වීරියක් කරන්න ඕන. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. මේක හිතා ගන්න බෑ මේ වීරිය කියන එක. ඒක හරි ආශ්චර්ය දෙයක් මේක. ඊළඟට ඔය හොම වීරියක් සසරේ කරපු අය තමයි මේක අකුසල් දුරු කරන්න වීරිය කරනවා කියලා කියන්නේ. එහෙමයි. අකුසල් දුරු කරන්න වීරිය කරනවා කියන්නේ ඒ වගේ සසරේ වීරි කරපු අය. එතකොට මේ වීරිය ගැන හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේ පුදුම හිතෙනවා මේ වීරිය කොටස කියවද්දී පදාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දේමානි භික්කවේ පදානානි දුරබි සම්භවානි ලෝකස්මින් කතමානි දේ පින්වත් මහණනි ඊටාම දුකසේ සම්පූර්ණ කරගත යුතු වීරියන් දෙකක් තියෙනවා කියන. දුකසේ කියන මේක කරන්න වෙන්නේ. එහෙමයි. යංච ගිහීනං අගාරං අජ්ජා වසතං. දැන් ඔන්න ගිහි ජීවිතයේ ඉඳගෙන කෙනෙක් ලස්සන වීරියක් ගැන කියනවා. ගිහි ජීවිතයේ ඉඳගෙන කළ යුතු වීරියක් ගැන කියනවා. හරි ලස්සනයි ඒක. මොකක්ද ඒ කියන්නේ? චීවරම් පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච බේසජ්ජ පරික්ඛාරානු මොකද කියන්නේ? ගිලම්පස බේතේ සිවුරු පිරිකර ආදිය දීම සඳහා කරන වීරිය. එහෙනම් මේ දානමාන දෙන්නත් ඔහුට මොකක්ද තියෙනවද? වීරියක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. චීවර දෙන්නත් ඔහුට වීරියක් තියෙනවා. කුටි සේනාසන පූජා කරන්න වීරියක් තියෙනවා. සිව්පසයෙන් අනුග්‍රහ කරන්න දුෂ්කර වීරියක් කියනවා මේක. එහෙමයි. දුෂ්කර වීරියක් කියනවා.
එහෙනම් මේ ගෘහ ජීවිතයේ ඉඳගෙන කරන්න ඕන තව කෙනෙක් කර යුතු ප්‍රධාන වීර්යය තමයි මේක. එතකොට මොකද ඒකට හේතුව ඔහු මේ ධනය හම්බ කරන කෙනෙක්. ධනය හොයන කෙනෙක්. එහෙමයි. ධනය හොයන කෙනා ඊළඟට පුරුදු වෙන්න ඕන දේ කුමක්ද? ධනය අතහරින්න පුරුදු වෙන්න ඕන. හොයාම අපි කාලයක් ඉන්නකොට මොකද හිතෙන්නේ නිකන් අපිට? අපි හොයාගත්ත මොකටද දේ මොකටද තව එකකට දෙන්නේ කියලා හිතනවා නිකන්. මසුරුකමට වැටෙනවා. අන්න මසුරුකමට වැටෙනවා. එහෙමයි සර්. සමහර අය ඉන්නෝ දෙමව්පියන්ටවත් දෙන්නේ. එහෙමයි. Taman දුකසේ පෝෂණය කළ හදා වඩාගත් දෙමව්පියන්ටවත් දෙන්නේ. එහෙම දෙන්න ගියන් හිතනවා අනිත් ඒුන් දෙයිනේ. මොකද මම විතරද හදාගත්තේ ගෙදර? එහෙමයි. හිතෙන්නේ නැද්ද නිකන්? හරි පුදුමයි ස්වාමීනි. අනිත් ඒුන් දෙයි. අනිත් එක්කිනා දෙන නොදෙන කතාව Tamanට අදාළ නැහැ. Tamanගේ තියෙන යුතුයකම කියන එක. තේරෙනවද නේද? ඔය කීප දෙනෙක් හැදුවේ මොකද මට ඉච්චර වැඩිපුර දුන්නේ. එහෙම කියන කට්ටිය නැද්ද? ඉන්නවා. අඩු ගන්න එහෙම හදපු දෙමව්පියන්ටවත් අතහරින්නේ. ඒ තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට අතහරින්නේ. ඒව මට දුන්නේ කියලා හිතනවා සමහර විට. එහෙමයි. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන්නේ. ඒ අඩ දුන්න කියලා අපිට වැඩක් තියෙයි. දැන් සමහර අය ඉන්නෝ එහෙමවත් දානයක් දෙන සමහරට 7 දවසේ දාන්න තමන් ගෙන්න ගන්න ඕන න ะ. මරුණාම කවුරු කෙනෙක් පාංශ කූලට ගෙන්න ගන්න ඕන නිසා. පින්සල කළ වීරිය පූර්ණ පුරුදු කරන අදහසින් බුද්ධ ශාසනයේ උදාාර කුසලය පුරුදු කරන අදහසින් පුරුදු කරන්නේ බොහෝ සුළු පිරිසක් ඉන්නේ. එහෙමයි. 100ටවත් මං හිතන්නේ දශම ගාණක් විතර. ඒ නිසා මේ චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස බේතේත් මේ ප්‍රත්‍යපහසුකම් අතහරිනවා කියන එක උදාාර අරමුණකින් කරන්න ඕන. කුසල සම්පත්තිය දියුණු කරන අදහසින් කරන්න ඕන. එහෙමයි. මසුරු බව දුරු කරන අදහසින් කරන්න ඕන. ලෝභය දුරු කරන අදහසින් කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඔව්. පිනක් උපදවන අදහසින් කරන්න ඕන. අනිත් අයට සැප සලසන අදහසින් කරන්න ඕන. එහෙමයි. ඒක තමයි වටින්නේ. ස්වාමිනේ සිහි කල්පනාව මේ කිතරම් ප්‍රයෝජනවත්ද කියලා විමස ගන්න හිතනවා. දැන් අපි දානයක් දෙන්න කටයුතු කරන අතරේම සමහර විට ලෝභය පෙරට ඇවිල්ලා බාධා ඇති කරන. අනිවාර්යයෙන් මෙච්චර දුන්නම් ඇති කියලා හිතනවා. උත්තර දෙන්න ඕනේ නැහැ කියලා හිතනවා. එහෙයි. ඊට පස්සේ සමහරට මේ ලෝභය එන විදිය අපිට හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. ලෝභය එන විදිය, මසුරු බව එන විදිය. සමහර දැන් දෙමව්පියන්ට අතහරින්න ගියාට පස්සේ කමන්නේ අනිත් සහෝදරයොත් දෙන්න ඕනේ අපි මේ ටික දුන්නම් ඇති. එහෙමයි. නැද්ද බලන්න? අපිට ඉච්චර දුන්නේ නැහැ නේ අර ඉඩම් කඩම් ඔක්කොම දුන්න අනික් කට්ටියනේ අපි ඒ නිසා ඉච්චර දෙන්න ඕනේ නැහැ කියලා හිතනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න තමන් කැපකිරීමක් කළා පොඩි කාලේ හදා වඩාගත්ත ඒ ඔක්කොම ලුටෙන්නේ නැහැ නේද? දැන් බුදු කෙනෙක් දකින්නවා දෙමව්පියෝ කියන්නේ ආහුණේ යයි කියලා. කියන්නේ ආහුණේ කියන්නේ හොයාගෙන යන සුදුසුයි. එහෙමයි. හොයාගෙන යන සුදුසුයි. එන හොයාගෙන යන්න ඕනේ ඈත දුරදිග දෙමව්පියෝ. එහෙමයි ස්වාමීනි. දෙමව්පියන් යන සංඝයාට තමයි කාරණේ හිමිම කාරණේ. ඊළඟ දෙමව්පියන්ට තුම හොඳයි ඒ කාරණේ සුදුසු ගැලපෙනවා කියන. එහෙමයි. හොයාගෙන යන සුදුසුයි කියන. හොයාගෙන ගිහිල්ලා අපෝපස්ථාන කරන සුදුසුයි කියන. හොයාගෙන යන සුදුසුන සුදුසු පිරිසකට ඉන්නේ සංඝයයි දෙමව්පියෝයි. එහෙමයි නමුත් ස්වාමීනි. අපි වැඩිපුර හොයා යන්නේ මොනවද? කාමයේ. එහෙමයි. කාමයෙන් අපිව කෙනෙක් සන්තරපණය කරනවා නම් අපි රටේ මේ කෙළවර ඉඳන් අනික් කෙළවරට හොයාගෙන යයි. නැද්ද බලන්න? එහෙමයි. කාමයෙන් අපිව කෙනෙක් සන්තරපණය කරනවා නම් රටේ මේ කෙළවර ඉඳන් අනික් කෙළවරට හොයාගෙන යනවා අපි. එහෙමයි. ඒතර පට්ටු දුෂ්ට අරමුණකින් යන්නේ. එහෙමයි. පාපී අරමුණකින් අපි පියවර තියන්නේ. ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පරිද්දෙන් සොයාගෙන යන්න සුදුසු මහා සංඝරත්නයත් දෙමව්පියොත් තථාගත රහත් සම්බුදුරජාණන් එහෙමයි සර්. එච්චරයි. අනිත් අය එතකොට කොතරම් අවශේෂ පිරිසක් කියලා තමත් දැනගන්න. එහෙමයි සර්. අන්න දැක්කනේ දැන් සියල්ල දන්නා සියල්ල දකින සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය අපිට පිළිසරණ කරගන්න ඕනේ නැද්ද? දැන් අපිට ඕක මේ ලෝකෙට අඳුර ලෝකෙට අඳුරක් නේ ඕක. එහෙමයි ස්වාමීනි. අපි අඳුරනේ ඉන්නේ එතකොට. එහෙමයි. අඳුරක් වෙනුවෙන් එතකොට පියවර තියන්නේ මේ ලෝක සත්‍යය සියලු දෙනාම. එහෙමයි. දැන් බලන්න වැඩිපුර මේ ලෝක සත්‍යය පියවර තියන්නේ තමන් කාමයෙන් ලාමක දේන් සන්තරපණය කෙනෙක් හොයාගෙන යන්නේ නෙමෙයිද බලන්න. ලාමක දෙයක් හොයාගෙන යන්නේ නෙමෙයිද බලන්න. එහෙමයි සර්. තමන්ගේ පියවර තියන්නේ. එක්ක ධනයක් හොයාගෙන මුදලක් හොයාගෙන තමයි වැඩිපුර පියවර තියන්නේ අපි. එහෙමයි ස්වාමීනි. ඒක මේ ලෝකේ අල්ප පිරිසක් තමයි දෙමව්පිය හොයාගෙන පියවරක් තියන්නේ. එහෙමයි. අල්ප පිරිසක් ශ්‍රාවක සංගරුවණක් හොයාගෙන පියවරක් තියන්නේ. අල්ප පිරිසක් තථාගත සම්මා සම්බුදු කෙනෙක් බැහැ දකින්න පියවරක් තියන්නේ. එහෙමයි. අල්ප පිරිසක් ධර්මයේ හොයාගෙන පියවරක් තියන්නේ. අන්න ශ්‍රේෂ්ඨ පිරිස. අන්න ශ්‍රේෂ්ඨ පියවර ඒගොල්ලන්ගේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක.
එහෙමයි. බුදු කෙනෙක් පහළ නොවුණා නම් අහෝ එහෙනම් ඒ නීච භවෙම නේද මේ ලෝක සත්‍යය ඉන්නේ. එහෙමයි. දැන් බලන්න අපිට අපි පියවරක් තියෙනකොට අපිට ශ්‍රේෂ්ඨ අදහසක් තියලා පියවරක් තියන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් නම් උදාාර අරමුණකින් පියවර තියන්න පුළුවන්. කොහොමද? මම මේ දිව්‍ය මිනිස් ලෝකයට යහපත සේවයක් කරන අදහසින් මම මේ පියවර තියනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයේ ප්‍රචාරය කරන අදහසින් පියවරක් තියන්න පුළුවන්. බැරිද? එහෙමයි සාමි. ඒතර මේ පියවර උදාාර නැද්ද? උදාාරයි. දෙමව්පියන්ට පවුලයට යුතුයකම් කරනවා කියලා අදහසින් සමහර විට පියවරක් තියන්න බැරිද? එහෙමයි. දෙමව්පියන් බැහැද කියලා හොයාගෙන ගිහිල්ලා උපස්ථානය කරන අදහසින් පියවරක් තියන්න බැරිද? භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය බැහැ දැකලා උපස්ථානය කරන අදහසින් පියවරක් තියන. දැන් මේ ධර්මයේ ඇහෙනකොට බුද්ධිමත් කෙනෙකුට සත්පුරුෂ කෙනෙකුට පියවරක් තියන්න බැරිද? එහෙමයි. ආන්න ඒකයි කියන්නේ. එහෙනම් තමන් පියවරක් තියනකොට මේ විදිහට පියවරක් තියුවොත් ශ්‍රේෂ්ඨයි. තමන් පියවරක් තියනකොට මේ විදිහට පියවරක් තියුවොත් ශ්‍රේෂ්ඨයි. උදාරයි. එහෙමයි. අග්‍රයි. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා යංච අගාරස්ම අනගාරියම් පබ්බජිතානං සබ්බපදිපටි නිස්සග්ගකතං දුරබි සම්භවානි ලෝකස්මින් පදාන ඉමානිකෝ භික්කවේ දේ පදානි දුරබි සම්භවානි ලෝකස්මින්. ඊළඟට තමයි කියන්නේ ඊළඟ අමාරු වීරිය මොකද්ද? ගිහිගෙයින් නික්මිලා අනගාരിക පැවිදි ජීවිතයට පැමිණි අය සියලු කෙලිසුන් අත්හැරීම සඳහා කරන වීරියක් තියෙනවා නම් ඒක තමයි කියනවා ඊළඟ දුෂ්කර වීරිය. එහෙමයි ස්වාමීනි. ගිහි ජීවිතය අතහරිනවා කියන එකත් මහා දුෂ්කර වීරිය. එයාර ඔක්කොම අතහරින්න එපා එතකොට. ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් කෑම බීම අර ඔක්කොම තනතුරු සම්මාන ඔක්කොම අතහරින්න ඕන. එහෙමයි ස්වාමීනි. ඔක්කොම අතහරින්න. ඒ විතරක් නෙමෙයි අයි ටික අතහැරලා ඉවරලා මොකද කරන්නේ? මේ දේවල් වලින් ලබන පිළිසරණ අතහරින්න ඕන. අතහැරලා අකුසල් සම්පූර්ණයෙන් දුරු කරන්න කෙලෙස් දුරු කරන්න මගට පිළිපන්න ඒකත් දුෂ්කර වීරියක් කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් දුෂ්කර වීරියක් කියනවා. බුදුරජාණන් දේශනා කරනවා මහන්නේ මේ තමයි කියන මේ ලෝක ඊටාම දුකසේ සම්පූර්ණ කරගන්න දෙන වීරියන් දෙක. පින්වත් මහන්නේ සියලු කෙලෙසුන් අත්හැරීම නම් වූ අමා මහ නිවන වෙනුවෙන් කරන යම් වීරියක් ඇද්ද මේ වීරියන් දෙක අතරින් වඩාත්ම අග්‍ර වෙන්නේ ආන්ගේ වීරියයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත් මහණනි මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන කියනවා. සියලු කෙලෙස් අත්හැරීම පිණිස වීරිය කරනවා කියලා හික්මෙන්න ඕන කියනවා. ඒ ගෘහ ජීවිතේ ඉන්න කෙනෙක් නම් මොකද කරන්න ඕන? එහෙනම් පින්ඩපාත සේනාසන මේ ඔක්කොම අත්හරිනවා කියලා සිව්පසේ අත්හරිනවා කියලා වීරියක් උපදව ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් සමහර ගෘහ ගෙදර වසන කට්ටියට ඉන්නෝ ඒ වීරියවත් නැහැ. ඒතර එහෙම වීරියක් නැති අයට බලන්න බණපදයක් අහන වීරියක් ඇති වෙනවද බලන්න. එහෙමයි. ඇති වෙන්නේ නැහැ. සමහරට යම් දෙයක් අහලා සතුටක් ඇති වෙලා වුණා කියලා ඉවරලා ඒ බණ අහන්න ගන්නවා කියනකො බණ අහන්න ගන්න කෙනාට හිත පිහිටන්නේ නැහැ. එහෙමයි. ඔව්. අර වීරිය කරපු නැති කෙනා බණ අහන්න පටන් ගන්නවා කියනකො බණ අහනවා හිත පිහිටන්නේ නැහැ. හිත පිහිටන්නේ නැහැ. එහෙමයි. අර කුණු ගොඩවල් ඇස්සේ වාඩි වෙලා ඉන්න කය විතරයි එතන තියෙන. හිත තියෙන කොහෙද? අර කුණු ගොඩවලට ගියම හිත කැරක් තියෙන. එහෙමයි ස්වාමීනි. ඇයි අර ටික කරලා නැහනේ? එහෙමයි. ආන්න එකයි කියන්නේ. හදවතින් එහෙනම් ඔහු පින්ඩපාත සේනාසන ගිලම්පස බේත් මේව අතාරින්න හදවතින් කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒව හදවතින් කරපු කෙනාට දැන් බලන්න ඒකනේ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලාට මේ බණ ටික කියන ඉවරනකොට රහත් වෙලා. එහෙමයි. යසකුල පුත්‍රය අර ඔක්කොම කෙලපිඩක්සේ අතහැරලා එනකොට මේ භාග්‍යතුන් වහන්සේ ඉන්න බණ කියන රහත් වෙලානේ. දැක්ක නේද? ඊළඟ බලනකොට අර මේ කවුදර යාළුවෝ ටික යසකුල පුත්‍රයාගේ අර මොකද්ද තමන්ගේ රංග ආභරණය නැතිලා හොයාගෙන යනකොට මේ භාග්‍යතුන් වහන්සේ මොන ගහන්නේ? එහෙමයි ස්වාමීනි. ඒතර භාග්‍යතුන් වහන්සේ අහනවනේ මෙහෙම දැක්කේ නැද්ද කාන්තාවක් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවනේ කාන්තාවක් හොයන එකද හොඳ මේ සත්‍ය හොයන එකද හොඳ? තමන් ගැන හොයන එකද හොඳ? එහෙමයි. එකපාරට කිව්වනේ තමන් ගැන හොයන එක හොඳයි කියලා. තග්ගල වාඩි වුණා බණ කිව්වා මේ රහත් වෙලා. එහෙමයි ස්වාමීනි. බලන්න ආශ්චර්යද උට. ඒතර අපිට පේනවා ඒ කට්ටිය සංසාරේ කොතරම්නම් මේ දේවල් අත්හැරලා තියෙනවද? ඊ සංසාරේ අතහැර ආපු කෙනාට මේ ජීවිතය අරමුණු දෙනකොටම අනිත් ඔක්කොම අතහරිනවා. එහෙමයි. අග්‍ර දේ තුලම හිත වැළඳ ගන්න. ශ්‍රේෂ්ඨ දේ තුලම හිත වැළඳ ගන්න.
එහෙනම් අග්‍ර දෙයක් තුළ හිත පිහිටවන්න පුරුදු කළ යුතු ලොකු අත්හැරීමක් තියෙනවා සසරේ. එහෙමයි. ශ්‍රේෂ්ඨ දෙයක් තුළ හිත පිහිටවන්න අපි සසරේ පුරුදු කළ යුතු ලොකු අත්හැරීමක් තියෙනවා. පිවිතුරු දෙයක් තුළ හිත පිහිටන්න, නිර්මල දෙයක් තුළ හිත පිහිටන්න අපි සසරේ පුරුදු කළ තියෙන අත්හැරීමක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ආන්නේකයි වැඩේ. එහෙයි. මේ අත්හැරීම නැත්තම් මේ වගේ ශ්‍රේෂ්ඨ දෙයක් තුළ හිත පිහිටවනවා කියන එක ලේසි නෑ. ඒතර ඒ නිසා තමයි දැන් පැවිදි වෙන්න ආපු සමහර අය පවා පේන්නේ කාලයක් යනකොට කල්යාණ මිත්‍ර ඇසුරින් ඈත් වෙලා යනවා. සද්ධර්ම ශ්‍රවණින් ඈත් වෙලා යනවා. හොයලා බලනකොට මොකද්ද හේතුව? ආයෙත් අර ලාමක පවිතු කාමීන්ට මාස කළා. එහෙමයි. දැක නේද කොට එන. ඒ දේවල් වලින් ලබන ආස්වාදයට මාස කරන්න අර ශ්‍රේෂ්ඨ දේට තියෙන හිතේ කැමැත්ත නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. දැක නේද? ඒතර ඒ දේවල් ශ්‍රවණය කරන්න බෑ. ඒ දේවල් අහනකොට මොකද වෙන්නේ? ඒතකොට කනට ගහනවා වගේ දැනෙන්නේ. එහෙමයි. තමන්ට අතුල් පහරක් ගහනවා වගේ දැනෙන්නේ. ඒක තමයි ලාමක දේවල් වල හිත පිහිටියක තියෙන ස්වභාවය. ස්වාමීනි, ඒ ලාමක දේවල් අතහැරීම, කාමයේ අතහැරීම නෙක්ඛම්මේ නමින් හඳුන්වන්නේ. අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. නෙක්ඛම්මේ. එහෙයි. ඒතර කොච්චර මේ පදම් වීරිය කියන එක ලස්සන අර්ථයකින් ඉස්මතු කරපු තැනක් නේද? එහෙමයි ස්වාමීනි. එහෙම නේද? දැන් මෙතන මොකද්ද කිය පදම් වීරියකට එකක් තමයි කො ගිහි ගෙදර වසන කෙනා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේත්තේ තනිත් පරිස්කාරක අත්හැරීම. ආමිෂය අත්හරින්න පුරුදු වෙනවා. එහෙමයි. ඒක දුෂ්කර අත්හැරීමක් කියනවා. කවුද දුෂ්කර අත්හැරීම කියලා දේශනා කරන්නේ? සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න. එහෙමයි. ඒ නිසා ගිහිගේ ඉන්න අය එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ නමස්කාර කරමින් තමයි මේක දුෂ්කර අත්හැරීමක් මම මේ අත්හරින්නේ. එන සතුටු වෙන්න මේ ධර්ම දාණය දෙන පිරිස මේක දුෂ්කර දෙයක් මේ අත්හැරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ වෙහෙස මහන්සිලා හරි හම්බ කරගත්තු ධනය කුමක් වෙනුවෙන්ද? දෙව්මිතෙන් තමන්ට පොළු තිබුණනේ සමහරවිට බින් පාඩිය බණහල ඉන්න තිබ්බනේ. නමුත් දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ කියලා දෙන්න. දෙව් මිනිස් ලෝකයාගේ හිතවල ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා උපද්දන්න. දෙව් මිනිස් ලෝකයාට අර්ථය සලසන්න, ප්‍රඥාව දියුණු කරගන්න, කෙලෙස් දුරු කරගන්න, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න. ඒතර මේ කරන අනුග්‍රහයකට තමයි තමන්ගේ මුදල් අතහැරියේ. අග්‍ර දානයක්ද නැද්ද? එහෙමයි. අග්‍ර දානයක්. ශ්‍රේෂ්ඨ දානයක්. ඒතර ඒ වගේ දානයක් පුරුදු කළා සසර එතකොට මොකද වෙන්නේ? ඒ දේම දායාද කරගන්න. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා දෙව් මිනිස් ලෝකයාගේ සිත්වල උපද්දන්නහු යම් දානයක් කැප කළා නම්, මුදලක් කැප කළා නම් සසරේ යනකොට මොකද වෙන්නේ? එතකොට ඒ තුළ හිත පිහිටන්නේ පින අනුග්‍රහ කරනවා. හරි පුදුමයි ඒක. එතකත් තමයි ඒ මානසික කුස් තමන් අත්හරින්න මේක මානසිකින් පය අත්හැර ගන්න ඉස්සෙල්ලා. මේ මානසිකින් එක අත්හැරිය නැත්තම් මේක කරගන්න බෑනේ. එහෙමයි. තේරුණා නේද? ආන්නේකයි වැඩි. දැන් සමහර අය ඉන්න මේ ලෝකේ තව කෙනෙකුට යහපත පිණිස සැපේ පිණිස සමහර අයට හිතෙන්නේවත් නැහැ. සමහර අයට. ඒකට හේතුව මොකද? ඒ කියන අනිත් අයට සංසාරේදී අනිත් අයගේ සැප වෙනුවෙන් හිතලවත් නැහැ. එහෙමයි. ඒතර මොකද තමන්ගේ සැප වෙනුවෙන් කිසි කෙනෙක් හිතන්න කෙනෙක් නෑ සංසාරේ. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. තමන් කාගේ හරි සැපේ පතනවා නම්, සැප වෙනුවෙන් කැප වෙනවා නම් සසරේ යනකොට මොකද වෙන්නේ? තමන්ගේ සැපේ වෙනුවෙන් කැප වෙන කෙනෙක් ඉඳී. ඒක තමයි ධර්මයේ ආශ්චර්යය. එහෙමයි. ඒක තමයි පිනක ආශ්චර්යය. තේරුණා නේද? ඒතර මේ කැපකිරීම අතරත් අග්‍රම කැපකිරීමක් මොකද්ද? තව කෙනෙකුට ඒකට ආමිෂයෙන් කරන කැපකිරීමට වඩා ශ්‍රේෂ්ඨයි මොකද්ද? ධර්මයෙන් කරන කැපකිරීම. දැන් ආමිෂයෙන් කරන කැපකිරීමේ ප්‍රතිඵල තියෙන අපිට කන්න බොන්න දුන්න කියලා. ඒක පැය 24යි කිය ආයුෂ තියෙන. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? ගෙයද්දරක් දුන්න කියලා. ඒක මේ ජීවිතේ සමහරට ඉවරයි කෙනාට ඒ කැපකිරීම. සමහරට කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥාව උපද්දන්නේ අනුග්‍රහ කළා කියන්නකෝ. ඒතර මේ උපද්දන කුසලතාවය සසරේ පවා හෝ සූපත් වෙන්න අනුග්‍රහ කරනවා. එහෙමයි. සසරේ පවා සූපත් වෙන්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ධර්ම දානයක අසරිය. ඒ නිසා මේ ධර්ම දානය දෙන පිරිස, දීපු පිරිස නැවත නැවත හිතේ සතුටු වෙන්න තමන්ගේ ජීවිතේ තමන්ට කරගන්න ලැබිච්ච උදාාර පුණ්‍ය කටයුතු වෙන.
එහෙමයි ස්වාමීනි. එක පැත්තකින් තමන්ගේ මසුරු මල දුරු තමන්ගේ ධනයට තියෙන මසුරු මල දුරු කළා කියන වීරියක් නෙමෙයි එතකොට එන්නේ. එහෙමයි. වීරිය දුකසේ පුරුදු කරන වීරිය. එහෙමයි. ඒතර මේ වීරිය සසරේ ඔහුට කෙලෙස් දුරු කරන අනුග්‍රහ කරන්නේ නැද්ද? එහෙමයි. අනිවාර්යයෙන්. ඒතර ඔහු පුරුදු කළ තියෙන වීරියක්. සංඝයා හොයන් යන වීරියක් කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යන වීරියක් කරන්න ඕන. ධර්මය අහන්න වීරියක් කරන්න ඕන. ධර්මයේ කල්පනා කරන්න වීරියක් කරන්න ඕන. ධර්මයේ කියවන්න වීරියක් කරන්න ඕන. සීල් රකින්න වීරියක් කරන්න ඕන. ඊළඟ ආමිෂය අත්හරින්න වීරියක් තියෙන්න ඕන. එහෙමම ඩිංග වීරිය උපද්දපු ශ්‍රාවකයෝ තමයි බුදුරජාණන් වහන්සේ කාලෙදී වාඩි වෙලා ඉන්න සමහර ආසනෙම සියලු කෙලෙස් අතහැරලා මහා වීරියක් කළා අමා මහ නිවනටපත් උනේ. එහෙමයි. මේක දික ජීවිතේ කරපු දෙයක් නෙමෙයි ඒක. දැන් කුඹුරක් වුණත් අසද්දනවා කියන එක එක දවසකින් කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. මාස කීයක් කැපෙනවද බලන්නකෝ. එහෙම නේද? එහෙමයි. එතකොට මාස ගාන කැපකිරීමක් ඒක. එහෙමයි. බත් කටක් වාඩි වෙලා මේ රස හොඳට රස විඳින්න භුක්ති විඳිනවා කියන්නේ මේ කන කද්දි විතර මේ ඒ වෙලාවේ ගන්න වීර්යය විතර නෙමෙයි මේක බලපෑවි. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? කොච්චර අප්‍රමාණ වීර්යයක් කළාද කටට බත් කටක් දාගන්නේ. එහෙමයි. ඉතින් යම ඔය වගේ අල්ප සැපයක් විඳින්න එච්චර කැපකිරීමක් කරලා නම් මේ වගේ ශාන්ත වූ ප්‍රණීත වූ සැපයක් විඳින්න කොච්චර සසරේ වීරියක් කරලා තියෙන්න ඕනද? එහෙමයි. හැබැයි මේ වීරිය ගුණයක් උදෙසාමයි කරන්න ඕන. ඒ නිසා හිත හිතා ගුණයක් උදෙසා වීරිය කරන්න. ගුණයක් වෙනුවෙන් වීරිය කරන්න. ගුණයක් වෙනුවෙන් කැප වෙන්න. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වීරිය කවදා හරි දවසක තමන්ගේ නිවන් මඟ සඵල කර ගැනීම පිණිස අනුග්‍රහ කරනවා. තව වීරියක් ගැන තියෙනවා හරි ලස්සනයි අංගුත්තර නිකායේ කී තියෙන්නේ. මොකක්ද ඒක තියෙන්නේ? තීහි බික්කවේ ඨානේහි ආතප්පං කරණීයං කතමේ හිතීහි. පින්වත් මහන්නේ මේ කාරණා තුනකින් වීරිය ඇති කරගත යුතුයි කියනවා. කාරණා කීයකින්ද? තුනකින්. එහෙමයි. වීරිය ඇති කරගන්න ඕන කියනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ආතප්පං කරණීයං. තමන්ගේ හිතේ ලාමක කෙලෙස් ඉපදිලා නැත්නම් ඒ කෙලෙස් ආයිත් උපදින්න නැති වෙන විදියට තමන් ඉන්න කියනවා. එහෙමයි. ඒක වීරියක් කියනවා. ඔන්න කෙලෙස් තාම ඉපදිලා නැහැ. නිදිමත ඇවිල්ලා නැහැ. නිදිමත උපදින්න දෙන්නේ නැහැ. අලසකම ඇති වෙලා නැහැ. අලසකම් ඇති වෙන්න දෙන්නේ නැහැ. ලේසි පළල් පාසු එකක්ද උට. එහෙමයි. ශ්‍රද්ධාව අපිටම දැන් තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියාගෙන ඉන්න මහන්සි ගන්නවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න තමන්ගේ හිතේ සමට කාම විතරක ඇති වෙලා නැහැ. උපදින්න දෙන්නේ. ව්‍යාපාද විතරක උපදිලා නැහැ. උපදින්න දෙන්නේ. හිංසා විතරක ඉපදිලා නැහැ. ඉපදෙන්න දෙන්නේ නැතුව ඔහු ඉන්නවා කොහොම හරි. එහෙමයි ස්වාමීනි. මෛත්‍රියෙන් සිත පවතිනවනේ ඒක මෛත්‍රියම තියාගෙන ඉන්න මහන්සි ගන්නවා ඔහුට. අන්න එකට මොකද්ද කියන්නේ? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නූපන් අකුසල් නූපද වීම පිණිස වීරියෙන් වාසය කරනවා. ලේසි පාස් එකක්ද? එහෙමයි ස්වාමීනි. අම්මෝ හිතා ගන්න බෑ. ඊළඟ බලන්න සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදු කෙනෙක් නෙමේ ආශ්චර්ය වීරිය කියන කාරණේ දකින්නේ. එහෙමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් අවබෝධ කළා කියලා සාදුකාර දීලා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයටයි සාදුකාර දෙන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙමයි. දැන් බුදු කෙනෙක් නෙමෙයි අවබෝධ කරගන්නේ. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේ නූපන් කුසල් නූපද වීම පිණිස වීරිය කරන්න පින්වත් මහන්නේ මේක වීරියක් කියලා දකින්නේ කවුද? එහෙමයි. භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. එතකම් මේ ලෝකෙට එක කුමක්ද? පෙර නොඇසූ විරෝධාමක් ඒක. ඒක පෙර නොඇසූ විරෝධාමක්. එහෙමයි. ඊළඟට විස්තර කරනවා කුමක්ද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ආතප්පං කරණීය. නූපන් සද්ධා උපද්දන්න වීරිය කරනවා කියනවා. නූපන් වීරිය උපද්දන්න වීරිය කරනවා කියනවා. එහෙමයි. නූපන් සිහිය, නූපන් සමාධිය, නූපන් ප්‍රඥාව උපද්දන්න වීරිය කරනවා කියනවා. කුසල ධර්මයන් පිණිස වීරිය කරනවා. නූපන් ඒවා. එහෙමයි ස්වාමීනි. අපි තුමු දැන් ඔන්න තමන් ගෙදර කටයුතු කර ඉන්නකොට හිතේ ශ්‍රද්ධාව නැහැ. දැන් බණ අහන්න වාඩි වෙනවා ශ්‍රද්ධාව උපද්දන අදහස.
ඒතර බණ ඇසීමේ ප්‍රධාන ප්‍රතිඵලය කොහොමද? හිතේ සද්ධාව ජනිත කරවන්න ඕන. එහෙමයි. මේ ධර්ම ශ්‍රවණය කරනකොට හිතේ අකුසලයට තියෙන අකමැත්තයි කුසලයට කැමැත්තයි ජනිත කරගන්න ඕන. ඒ තමයි වීරිය කියලා කියන්නේ. නැති සිහිය උපද්දන්න ඕන. නැති දැන් ධර්ම ශ්‍රවණයට නැති ඇටෙන්ෂන් එකක් අවධානයක් හි මනසේ උපද්දන්න ඕන. එහෙමයි. සිහිය. නැති එකඟ බවක් ධර්ම ශ්‍රවණය කර කර උපද්දන්න මහන්සි ගන්න ඕන. මනසේ නැති එකඟ බවක්. වීරිය. එහෙමයි. නැති දහම් මානසිකාරයක් ධර්ම දේශනාව තුළ උපද්දන්න මහන්සි ගන්නවා. වීරිය. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා නැති කුසල් උපද්දන්න මහන්සි ගන්නවා කියනවා. එහෙමයි. නැති කුසල්. තමාට තාම සිල් වැඩසටහනකට යන්න හිතිලා නැහැ. ඒක උපද්දන්න මහන්සි ගන්නවා. එහෙමයි. කල්යාණ මිත්‍රය අසුරු කරන්න තාම හිතිලා නැහැ. උපද්දන්න මහන්සි ගන්නවා. තේරුණා නේද? ඒ උපද්දන්න මහන්සි ගන්නවා. ඒ උපද්දන්න මහන්සි ගන්නකොට තමයි ඒක තමන්ගේ ජීවිතයේ අංගය. දැන් මෙහිම පුරුදු කර කර යන ශ්‍රාවකයා තමයි කවදා හරි දවසක වාඩිලා ඉන්න තැන කෙලෙස් දුරු කරගන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? ඒතර බෝසතාණන් වහන්සේ ඔහොම තනියෙන් නැගිට්ටේ සංසාරේ කොතරම් කල් මේ වගේ කැපකිරීම කරගෙන නැද්ද? එහෙමයි. එහෙම නේද? නූපන් හිතේක බව උපද්දන්න, නූපන් සමාධිය උපද්දන්න, නූපන් ප්‍රඥාව උපද්දන්න කොච්චර සංසාරේ මහන්සි අරගෙනද? එහෙම නැතු එක පාට මේ ඉපදිලා නෙමෙයි මේ. එහෙමයි. ඒතර මට තේරිච්ච එකක් තමයි මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ නූපන් බොහෝ කුසල් උපද්දන තැන. එහෙමයි. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. දැන් බලන්නකෝ දැන් ධර්ම දාන දෙන්න පිරිස ගත්තොත් එහෙම තමන්ගේ ධනයට තියෙන මසුරු බව අත්හරිනවා. ඒකට තියෙන ආසාව අත්හරිනවා. ඒත් දෙව් මිනිස් ලෝකයට යහපතක් කරන අදහස. එහෙමයි. කුසල් සිතක් නේද උට ඒක? එහෙමයි ස්වාමීනි. දැන් ධර්ම ශ්‍රවණය කරන කයින් අහු ගන්න වීර්ය දැන් වාඩිලා ඉඳගෙන. එහෙමයි. එක ඉරියව්වක් තුළ දැන් වාඩිලා ඉන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ වීර්යයක් නෙමෙයිද ඒක? එහෙමයි. ලාමක දෙයකට නෙමෙයි ශ්‍රේෂ්ඨ දෙයකට නේ. ඊළඟට දැන් බලන්න ධර්ම ශ්‍රවණයට කන් යොමාගෙන ඉන්නවා කියලා කියන්නේ වීර්යයක් නෙමෙයිද? වීර්යයක් නේ. එහෙමයි ස්වාමීනි. නූපන් ශ්‍රද්ධාව දැන් උපද්දනවා කියලා කියන්නේ වීර්යයක් නේ. උපන් ශ්‍රද්ධාව වඩා වර්ධනය කරනවා කියන්නේ වීර්යයක් නේ. ඒ ඔක්කොම වීර්යය එතකොට. එහෙමයි. එතකොට මේ නැති වෙලා යන්නේ මොහොතින් මොහොත මොකක්ද අපේ එන? වීර්යය. එහෙමයි. මහන්සි ගත්තොත් උපද්දලා තියෙන එකමද? වීර්යය. ඊළඟට කියනවා uppannānaṁ sārīrikānaṁ vedānānaṁ dukkānaṁ tibbānaṁ karānaṁ katukānaṁ asātānaṁ amanāpānaṁ pānaharānaṁ adivāsanāya ātappam karanīyaṁ. හරි ලස්සන ඊළඟට කාරණේ විස්තර කරනවා. ඊතා තියුණු කාර්කසු කටුකු අමිහිරියු අමනාපු ජීවිතය අහිමි කරන තරමේ ශාරීරික දුක් වේදනා එනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අන්නේ විවසීම් පිණිසත් වීරිය කරන්න ඕන. ඒකත් වීරියට අයිතිය කියනවා. එහෙමයි. ඒ බලන්න ඒ වීරිය නැති වුණාට පස්සේ නේද අද සමහර කට්ටිය ඔය මේ බුද්ධාගම අපි මාරු කළා කියලා මහා ප්‍රසිද්ධිය කියන්නේ. එහෙමයි. මොකද්ද? අසනීපයක් කිනෝ දරා ගන්න බෑ. ඒක අතිවස අතහරිනවා. දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ නම පහළ වෙන්නේ මේ අපේ කයේ තියෙන අසනීප දුරු කරන්න කියලා. අසනීප දුරු කරන්නේ නැත්නම් දැන් මෙච්චර කල් වැන්ද පෙදුවා මගේ අසනීප හොඳ වුණේ. එහෙනම් අපි මේක අතහරිනවා. එහෙමයි. ඒතර යා මේකට ඇවිල්ලා තියෙනක මොකටද? හිතේ ඉරුම් ගැනීමකින් නෙමෙයි. සසර දුකක් තියෙනවා කියලා අවබෝධයක් නැහැ. අර පාරම්පරික චාරිත්‍රයක් විදිහට කරපු එකක් තිබිලා තින්නේ ඒගොල්ලන්ගේ. එහෙමයි. ඊට පස්සේ ඒගොල්ලෝගේ පටු ආකල්ප තියෙන ළමයි විභාගේ පාස් කරවන්න. ගෙදර කට්ටියගේ අසනීප සුව කරවන්න. තමන්ගේ අසනීප සුව කරගන්න. ගෙයක් දොරක් හදාගන්න. යාන වාහන ගන්න. ඕකට තමයි ශාසනය පාවිච්චි කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙම කට්ටිය ඉතින් ශාසනය අතහැරන එක සාමාන්‍ය දෙයක් ඉතින්. එහෙමයි. දැක නේද? ඒතර බුදුරජාණන් දේශනා කරන්නේ මොකද්ද? මේක වීරියක් කියන මොකද්ද? අමිහිරි කටුක වේදනා ඉවසනවා කියන එක. ඒක බුද්ධ ශාසනය කොහොමද පුරුදු කළ යුතු? සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් දකිනවා මේක සසරි පුරුදු කරන්න ඕන වීරියක් කියලා. එහෙමයි. සමහරට වීරිය පුරුදු කරගන්න බැරි වීම නිසා සංසාරේ කොතරම්නම් අපි බුද්ධ ශාසනයෙන් බැහැර වෙලා ඇද්ද? සංසාරේ කොතරම්නම් භාග්‍යතුන් වහන්සේගේ සරණින් බැහැර වෙලා ඇද්ද? මේ නිර්මල දහමකින් කොතරම්නම් සංසාරේ බැහැර වෙලා ඇද්ද? වෙන්න බැරිද?
එහෙමයි. සමහර භාගතුන් වහන්සේ කාලෙම අසනීප දරාගෙන බැරුව සිවුරු වැරපයි ඉන්නවා. වර්තමානෙත් ඒ වගේ චරිතය ඉන්නවා. මම මරුණක් කමන්නේ මම මේ ලිඩින් මරුණක් කමන්නේ මම මේ උතුම් ජීවිතය ගත කරනවා කියලා එහෙම හිතාදන් ඉන්න බෑ. එහෙමයි. එහෙම ඉන්නවනම් ඒක හොඳ ලස්සන වීරියක් ඔහුගේ ජීවිතේ තියෙනවා. ඒතර ඔහුගේ සියලු දුක් වේදනා අතහැරලා තියෙන කවුරු වෙනුවෙන්ද? භාගතුන් වහන්සේට කරන ප්‍රතිපත්ති පූජා. එහෙමයි ස්වාමීනි. භාගතුන් වහන්සේගේ අවබෝධය අදහල්නේ එතකොට ඔහු ඒකට අතහැරලා ඉන්න ජීවිතේ. එහෙමයි. ධර්මයේ ස්වාක්කා ධර්මයේ වෙනුවෙන් ඔහු අතහැරලා තියෙන ජීවිතේ. ආරි ශ්‍රාවක සංගරුවනේ වෙනුවෙන් තමයි ඔහුගේ ජීවිතය අතහැරලා තියෙන්නේ. සැබෑම පිළිසරණ වෙනුවෙන් ඔහු ඔහුගේ ජීවිතය අතහැරලා නැහැ. ආශ්චර්ය නේද? ආශ්චර්යයි. ආශ්චර්යයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණනි යම් වෙලාවක භික්ෂු කෙනෙක් නූපන්න කුසල් නූපද වීමත් පිණිසත් වීරිය ඇති කර ගන්නව නම් ඒ වගේම නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිස වීරිය ඇති කර ගන්නව නම් ඊතා තියුණු කරකශ කටුක අමිහිරි යමනාප ජීවිතය අහිමි කරන තරමේ දුක් වේදනා ඉවසීම පිණිස වීරිය ඇති කර ගන්නව නම් පින්වත් මහණනි ඒ කෙනාට තමයි කියන්නේ කෙලෙස් තවා දමන වීරියෙන් යුතු කෙනා කියලා. එහෙමයි. තැනට සුදුසු නුවණින් යුතු සිහියෙන් යුතුයි මනාකොට සියලු දුක් මේ නැති කර දැමීමට පැමිණි කෙනා කියලා කියන්නේ ඔහුටයි කියන. දැක්ක නේද? එහෙනම් සියලු දුක් දුරු කරන තැනට මානසිකත්වයේ හදනවා කියලා කියන්නේ මෙන්න මේ කුසල් දහම් තුල හිත පිහිටවන්න ඕන. මේ කුසල් දහම් තුනේ යම් කිසි කෙනෙක් හිත පිහිටවගෙන ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? එහෙනම් අපිට තේරෙනවා මේ ජීවිතයේ ඔහු ඒකට කැප වෙනවා කියන්නේ ඔහු මේ ජීවිතේ බැරුණා සසරේ හරි ඔහු නිවන ස්පර්ශ කරන කෙනෙක්. එහෙමයි. කොහොමද වීරියන් ටික? එකක් තමයි නූපන් කුසල් නූපද වීම පිණිස වීරිය කරනවා. ඒ කියන්නේ රාගේ නෑ දැන්. හිතේ රාගේ උපදින්න දෙන්නේ නෑ. එහෙමයි. දේශේ නෑ දැන්. දේශي උපදින්න දෙන්නේ නැහැ. මෝහේ නැහැ. මෝහේ උපදින්න දෙන්නේ නැහැ. පුදුම දෙයක් නෙවෙයිද ඒක? එහෙමයි. පුදුම දෙයක් ඒක. සමහත් දැන් අපිටම දැන් ගෙදර දොරේ ඉන්න කෙනෙක් කිලිවල තමන් ගෙවල් දොරවල් වලට යාන වාහන වලට උන් බැඳීම් අඩුයි. ඊ බැඳීම් තා බලවත් වෙන දෙන්නේ නැහැ. ගෙදර දොරේ ඉන්න අයට බැඳීම් නැහැ. යුතුයකම් කරනවා බැඳීම් නැහැ. ඊ බැඳීම් උපදින්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර බැඳීම් ඇති වෙන දෙන්නේ නැතු යුතුයකම කරනවා කියන එක ශ්‍රේෂ්ඨ නැද්ද? අම්මෝ ශ්‍රේෂ්ඨයි. එහෙමයි. උදාරයි. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි. මොකද බැඳීමත් එක්කම තමයි අකුසල උපදින්නේ. එහෙයි ස්වාමීනි. බැඳිලා නේද අපි ඒකට යුතුයකම් කරන්නේ. බැඳලා යුතුයකම් කරනකොට ඒකත් එක්කම අකුසල උපදිනවා ඊට පස්සේ. බැඳීම් නැති සිතින් අපි අපේ යුතුයකම කරනවා. එහෙමයි. බැඳීම් නැති සිතින් අපේ යුතුයකම කරනකොට අපේ එදිනෙදා ජීවිතේ කුසල් දහම් එන්න ඩිංග තියෙන්නේ මොකද්ද? දියුණුවක්මයි තියෙන්නේ. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. ඩිංග තමගේ ජීවිතේ තියෙන දියුණුවක්මයි. කුසල් දහම් වල වර්ධනයක්මයි තියෙන්නේ. ස්වාමීනි බැඳීම් නැතිව කියලා කියන්නේ කරුණා මුදිතාව අයිති වෙනවද අනුකම්පාව? අනිවාර්යයෙන්ම. එහෙමයි. ශ්‍රද්ධාව කරුණා මුදිතා. එහෙමයි. හැබැයි දැන් බැඳීම කියන එක ප්‍රඥාවත් එක්ක සම්බන්ධ එකක්. ඒක බැඳිනවද නැද්ද කියන එක. එහෙමයි. තේරුණා නේද? ඒතකොට බැඳීම් නැති සිතක් උපදව ගන්නන් එයාට හොඳ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. කවර ප්‍රඥාවක්ද ස්වාමීනි එවැනි තැන්වල? අනිවාර්යෙන් මේ දේවල් වලින් උපදින දුක පිළිබඳ ප්‍රඥාවක් තියෙනවා. එහෙමයි. දැන් මේවට බැඳුනා කියන්නේ ගින්දරමනේ. එහෙමයි ස්වාමීනි. හිතන්න ගෙදරට බැඳුනා කියන්නකො ගෙදර පොඩි වෙනසක් කරනකොට ගින්දරනේ ඊට පස්සේ. එහෙමයි. යාන වාහනට බැඳුනා කියන්නකො පොඩි වෙනසක් වෙච්ච ගමන් මොකද? ගින්දර. එහෙමයි ස්වාමීනි. ගෙදර දොරේ ඉන්න අයට බැඳුනා කියන්නකො පොඩි වෙනසක් වෙච්ච ගමන් ගින්දර. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. ඒතර ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරනවා හැමතිස්සෙම හිතන්න ඕන මේවට බැඳුනොත් එහෙම මහා ගින්දරක් විඳින්න සිද්ධ වෙනවා. ගින්දරක් අත්විඳින්න සිද්ධ වෙනවා. එහෙම හිතා හිතට පණිවිඩ දීදී නොබෙදෙන හිතකින් වාසය කරන්න මහන්සි ගන්නවා. එහෙමයි. නොබෙදෙන හිතකින් තමයි එතකොට මේ අපේ එදිනදා ජීවිතේ අපි කටයුතු කරගන්න යම් උත්සාහයක නිරත වෙන්න ඕන. ඒක මානසික පරිවර්තනයක්. එහෙමයි ස්වාමීනි. ඒක නිකන් එකපාරට මේ කායිකව කරන දෙයක් නෙමෙයි ඒක. එහෙමයි. අපි කායිකව කතා නොකර ඈත් වෙලා හිටිය කියලා පමණින් මේ නොබෙදී තියෙන්නේ. එහෙමයි. එහෙනම් එහෙම වුණා නම් ඉතින් මේ සිවුරක් දාගත්තු පමණින් නිකලෙස් වෙන්න එපායි.
එහෙම නේද? එහෙමයි ස්වාමී. ඒක මොන පරිවර්තනයක්ද? ඒක මානසික පරිවර්තනයක්. ඒ මානසික පරිවර්තනය වෙන්නේ කොහොමකින්ද? යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය? ඒ දේවල් හැමතිස්සෙම අනිත්‍යයි කියලා පණිවිඩය හිතට දෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මොකද්ද? අනිත්‍යයි කියන පණිවිඩය දෙන්න ඕන. ඒතර අනිත්‍යයි කියන පණිවිඩය හැමතිස්සෙම හිතට දිදී මේ ගෙවල් දොරවල් අනිත්‍යයි මම මේව දාලා යන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ යාන වාහන අනිත්‍යයි මම මේව දාලා යන්න ඕන. මේ දුව දරුවෝ අනිත්‍යයි දාලා යන්න ඕන. සංසාරෙත් මං ඉඩම් කඩන් දාලා ආවා. ගෙවල් දොරවල් දාලා ආවා. යාන වාහන දාලා ආවා. මේ හැම දෙයක්ම දාලා යන දේවල්. කියලා හැමතිස්සෙම හිතට අරමුණු කරද්දී මොකද වෙන්නේ? දැන් බලන්න උන අපි මෙතන මේක හරි සරල කාරණාවක්. එහෙමයි ස්වාමී. දැන් උදේ මහත් වෙලා මේ ගේට්ටුවෙන් මේ ඇතුළට ආවා. හරිද? එහෙමයි. ඒ වගේ තමයි අපි මේ මව් කුසින් මේ එළියට ආවා වගේ කතාවක්. දැන් ඉතින් මව් කුසින් එළියට ආවට පස්සේ දැන් ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ මොකද වෙන්නේ? අපි දැන් මේ කට්ටිය ඇසුරු කරනවා දැන්. හිතවත් කට්ටියත් ඇසුරු කරනවා නැති කට්ටියත් ඇසුරු කරනවා. ඊට පස්සේ මේ විහෙර විහාර ඇසුරු කරනවා. අපි මේ ස්ථාන ඇසුරු කරනවා, බඩු බාහිර ආදී ඇසුරු කරනවා, කනවා බොනවා. ඔය වගේ තමයි දෙමව් කුසින් එළියට ආවට පස්සේ මොකද වෙන්නේ? දෙමව්පියෝ ඇසුරු කරනවා, ගෙවල් දොරවල් ඇසුරු කරනවා, යාන වාහන ඇසුරු කරනවා. බඩු මුට්ටු දකින්න මේව ඇසුරු කරනවා. නමුත් අපි එදා දවසේ ඒවට නොබැඳුණු සිතින් ඉන්නව නේද? එහෙමයි ස්වාමී. ඒ නොබැඳුණු සිතින් ඉන්නේ අපි. අපි දන්නවා මේ ඇසුරු කරන හැම දෙයක්ම දාලා හැන්දෑවට මේ ගේට්ටුවෙන් එළියට යන්න ඕන. එහෙම ගන්නෙත් තියෙන්නේ. අපේ හිතේ අනිත්‍ය සංඥාව අපිට නොහිතුවාට ඒක තියෙනවා. අපිට දැන් පුරුද්දක් විතර ඇති වෙලා තියෙන්නේ. මොකද්ද? එනවා යනවා. ඒ නිසා මොකද වෙන්නේ? අපේ කටයුත්ත ගැන අපි යුතුයකම අපි කරන්න ඕන කටයුත්ත ගැන තියෙන අවධානය තියාගෙන අපි මේ දේවල් ටික කරනවා. අපි අනිත් හැම දෙයකම නොබැඳී ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔය වගේ මව් කුසින් ඉරිට ආපු කෙනත් ඔහොම කරනවා නම් මොකද වෙන්නේ? එහෙමයි. මේ ඇවිල්ලා මේ යන ගමන සිහි වෙනවා නම් මව් කුසලෙත් ඇවිල්ලා මේ මරණින් මත් යනවා කියලා. එහෙනම් මේ දේවල් ගැන හොඳට බේරුම් කරගෙන එහෙනම් ඒ කිසි දෙයකට නොඇලී නොබැඳී අවශ්‍ය යුතුයකම් ටික ඉටු කර ඉඳලා පාඩුස් නිවිහැනිහිල්ල යනවා අපි. දැන් ඔයගොල්ලෝ හැන්දෑවට වැඩ ඇවිල්ලා ගෙදර යනකොට අඬ යන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. බලන්න කිසි ගාණක් නෑනේ අපිට. ඇයි? අපි නොබැඳී ඉඳලා යන නිසා අපිට ගාණක් නැද්ද? එහෙනම් අපි අපේ ජීවිතේ මවුසින් එළියට ආවා. අපි මැරෙද්දී අඬ යන්නේ. මේ දුකසේ යන්නේ. ඇයි යන්නේ අපි? යන්නේ අපිට අවබෝධය යන්නේ. එන මහා මුලාවකින් ඉන්නේ අපි. එහෙමයි ස්වාමී. සිහි මුලා වෙලා ඉන්නේ අපි. දැන් ඉස්කෝලේ යන ළමයි බලන්න. ඉස්කෝලේ ළමයි ගේට්ටුවෙන් ඇතුළට එනවා. 2 වෙනකොට බෙල් එක ගහනවා. ලස්සනට ආයි සූසියත් හැලා දාලා යනවා. අත හොඳින් අතහැරලා යනවානේ. එහෙමයි ස්වාමී. ඊළඟ බලන්න දැන් ඒ ජොබ් රැකියාව කරන කට්ටිය රැකියාවට අදාළ වෙලාවට ඇතුළට යනවා. ඒ කට්ටිය අසුරු කරනවා, කනවා බොනවා. ඒ හැමදේම කරනවා විතර ඉඳගෙන. ඊට පස්සේ මොකද හැන්දෑවට අදාළ වෙලාව ඉවරනාට පස්සේ ටයිම් එකෙන් පස්සේ යනවා. බොහොම ලස්සනට ඉඳලා නැද්ද එහෙනම්? එහෙමයි. මොකද්ද වෙලා නැත්තේ? මුලා වෙලා නැහැ. සිහි කල්පනා පොඩ්ඩක් පවත්වාගෙන තියෙනවා. ඒවත් එක්ක මේ එකතු වෙලා නැහැ, සම්බන්ධ වෙලා නැහැ. වීරියෙන් වාසය කරන්නේ නැද්ද උඩ? එහෙමයි ස්වාමී. කොච්චර ලස්සනද? අඬන්න නැතු යනවානේ. ඒ වගේ තමයි ඔය අපි මේ ඉපදුනා මනුස්ස ලෝකෙට කවදාද දවසක ඔය සෑම දෙයක්ම ඉදිරියදා ජීවිතය දාලා යනවා වගේ මේ හැම දෙයක්ම දාලා යනවා. ඉතින් ඒ නිසා සතුටු වෙන්නේ මේ ධර්ම දාණය දෙන පිරිස. මේ උදාාර වූ පුණ්‍ය කර්මයක් තමන්ගේ ජීවිතය රැස් කරගත්තේ. එකක් තමයි තමන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දිව්‍ය මිනිස් ලෝකයට දායාද කළා. අමෘතය දන් දුන්නා. එහෙමයි ස්වාමී. සසර පුරාවට තමන්ට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දායාද කරගන්න. උපකාර සලසන්න මේ පින තමන්ගේ පිටිපස්සෙන් එනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දිනු කරගෙන කුසල් දහම් උපදවගෙන සසර දුකෙන් නිදහස් වෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් අපිට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා.
අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නාරම්බල වේරගල පදිංචි පින්වත් විජේසෝම හේරත් පියාණන්, ශාමා හේරත් මෑණියන්, සසංක හේරත් මහතා, කුරුණෑගල බමුණාවල පදිංචි ප්‍රසාද් ප්‍රේමරත්න මහත්මයා, සජිකා හේරත් මහත්මිය, සනුල් දම්සක් පුතණුවන්, නිහංසා සිදස්නී දියණිය ඇතුළු පීර්සේක රාශිය වෙලා තමයි මේ උදාාර අද දවසේ මේ දහම් කැඩපතේ 200 වෙනි වැඩසටහන සිදු කරන්න උපකාර කරන්න පින්වත් පිරිසේක රාශිය වෙලා. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, මේ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට, දහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ පවුලේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට, සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ටත්, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය විජේසෝම හේරත් පියාණන්ට, ශාමා හේරත් මෑණියන්, සසංක හේරත් මහත්මයා, ඒ වගේම ප්‍රසාද් ප්‍රේමරත්න මහත්මයා, සජිකා හේරත් මහත්මිය, සනුල් දම්සක් පුතණුවන්, නිහංසා සිදස්නී දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ සිහිපත් කළ අයුරින් අද දහම් කැඩපතේ 200 වෙනි වැඩසටහන අපි ඔබට දායාද කරේ. මේ වැඩසටහන් මාලාව පුරාම අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කරමින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය අපට පහදා වදාලා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ඒ උතුම් ධර්මානුශාසනාව පිණිස වැඩම කරවනු ලබන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සමා කොටගෙන අපි වන්දනමාන කරගනිමු. ඉතින් මේ පරිද්දෙන් උතුම් ධර්ම දානමය පින්කම ලෝකයට සිදු කරගෙන අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන නාරම්මල වේරගල පදිංචි පින්වත් විජේසෝම හේරත් පියාණන්, ශ්‍යාමා හේරත් මෑණියන්, සසංක හේරත් මහත්මයා, කුරුණෑගල බමුණාවල පදිංචි ප්‍රසාද් ප්‍රේමරත්න මහත්මයා, සජිකා හේරත් මහත්මිය, සනුල් දම්සක් පුතුණුවන් සහ නිහංසා සිදස්සනී දියණිය ඇතුළු
ඒ පින්වන්ත හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් යහපතෙහි උදාර වීරිය පවත්වන්න පින්වත් ඔබ හැමදෙනාගේ හිතේ ප්‍රසාද සිත් මතුවන මොහොත කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ පිණිස හැමදෙනාටම ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.